සීරීස්. එහෙමත් නැත්නම් අපි සිංහලෙන් කියනවා ශ්‍රේණි. එතකොට මේ සීරීස් එකක් කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් සීරීස් වලට අපි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. ඒ වගේම බේසික් ඩෙෆිනිෂන් එකකුත් දෙන්න ඕන. එතකොට මොකද්ද මුලින්ම සීරීස් කියන්නේ කියලා බලන්න ඕන. ඉතින් මම මේ සීරීස් කියන එක ගැන මුලින්ම කතා කරන්න කලින් මම මේ සීරීස් කියන එක මුලින් පැත්තකට තියලා මම වෙන දෙයක් ගැන කතා කරනවා. ඉතින් මුලින්ම අපි කතා කරන කෙනා තමයි ඊනෝ කියන්නේ. ඊනෝ කියන්නේ ග්‍රීක ජාතික දාර්ශනිකයෙක්. මේ සීනෝ කියන කෙනා ඇත්තටම ඉන්ෆයිනයිට් කියන වචනය ගැන ගොඩක් දේවල් කියලා තිනවා. එතකොට අපි මෙතනදී ඉන්ෆයිනයිට් කියන දේ ගැන අපි බැලුවොත් ඇත්තටම එයා කියලා තියෙනවා කෙනෙක් ඩිස්ටන්ස් එකක් ට්‍රැවල් කරන්න ඕන. දැන් මෙතන ඉඳන් එයා මෙතනට යන්න ඕන කියලා හිතුවා. ඇත්තටම මේ ඩිස්ටන්ස් එක ගිහිල්ලා ඉවර කරන්න බැරි ඩිස්ටන්ස් එකක් වෙනවා. මේ ඩිස්ටන්ස් එක අපි බෙදාගෙන ගියොත්. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි මේ ඩිස්ටන්ස් එක ගත්තොත් මේ ඩිස්ටන්ස් එකෙන් එයා භාගයක් දුර යන්න ඕන. මුලින් අනිවාර්යෙන් භාගයක් දුර යන්න. හරි. ඊට පස්සේ භාගයක් දුර ගියාන් පස්සේ ඉතුරු වෙන දුරක් තියෙනවා. ඒ ඉතුරු වෙන දුරනොත් භාගයක් යනවා කියලා හිතමු. ඊට පස්සේ මේ ඉතුරු වෙන දුරනොත් ආයෙත් භාගයක් යනවා. මේ විදිහට දිගටම බෙදාගෙන ගියොත් අන්තිමේදී මෙයා කොතනට ගියත් මෙයාට කොටසක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ යම්කිසි කොටසක් ඉතුරු වෙනවා. ඉතින් ඇත්තටම බැලුවොත් මෙයා ඇත්තටම ලෙන්ත් එකක් යන්නේ. ඩිස්ටන්ස් එකක් යන්නේ. ඉතින් මේ ඩිස්ටන්ස් එක මෙහෙම බෙදාගෙන ගියොත් අපි ඒ ටික එකතු කරොත් එතකොට එතන තියෙන්නේ infinite number of quantities. finite number of quantities. කියන්නේ අපි ගත්තොත් දැන් මේ s කියන එක. එතකොට භාගයයි s තියෙනවා. එතකොට price එයාට 4 එයාට 8 මේ විදිහට අපි ගත්තොත් මේක දිගටම එකතු කරන්න ගියොත් ඇත්තටම මෙතන තියෙන්නේ infinite number of quantities. ඒ කියන්නේ අපිට මෙතන s තියෙන හින්දා quantity එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් infinite number of quantities ගාන අපි එකතු කරොත් අපිට finite answer එකක් එනවා කියලා කියන්න බෑ. කියන්නේ මෙයා දැන් අපි මේ දුර බෙදාගෙන ගියොත් දෙකෙන්ම බෙදාගෙන ගියොත් ඇත්තටම ඒ ටික අපි එකතු කරොත් අනිවාර්යෙන් මේ length එකේ දුර එන්න ඕන. හැබැයි අපි බැලුවොත් මේක ගොඩාක් එකතු කරගෙන ගියොත් එතකොට අපිට finite answer එකක් ගන්න බෑ. ඉතින් finite answer එකක් එනවා කියලා හිතන්න බෑ මේ සීනෝ කියපු දේත් එක්ක. ඒ කියන්නේ සීනෝ කියන දේ තමයි මේ distance එක බෙදාගෙන යනවා කියන්නේ මේක ඉවරයක් වෙන්නේ නැති distance එකක් වෙනවා කියන එක. එතකොට අපි ඒක උපයෝගී කරගත්තොත් මේකට ඇත්තටම අපිට මේකෙන් අපිට infinite number of quantities දුන්නොත් ඒ කියන්නේ ඒ ටික අපිට sum එකක් විදිහට දුන්නොත් ඇත්තටම අපිට finite answer එකක් එනවා කියලා කියන්න අමාරුයි. ඒ වගේ හැඟීමක් එනවා. හරි. හැබැයි මේ එක්සාම්පල් එක දිහා බැලුවොත් ඇත්තටම අපි බලමු දැන් මෙතන මෙයා අපි හිතමු 1 මීටර් length එකක් යන්නේ කියලා. එතකොට මේක finite answer එකක් තියෙනවා. finite length එකක්. හරි. මෙතනදී අපි බැලුවොත් මෙතන එතකොට මුලින්ම භාගයයි දුරක් යන්න ඕන. ඊට පස්සේ මේ භාගෙන් ආයෙත් 4න් එකක් යන්න ඕන. ඊට පස්සේ මෙතන භාගය අපි ආයෙත් දෙකට බෙදන්න ඕන. ඒකට දෙකට බෙදුවහම මෙතනදී දෙකෙන් බෙදුවහම ආයෙ මෙතන 4න් එකක දුරක් යන්න ඕනේ. ඒ විදිහට මේ 4න් එක දුර ආයෙ දෙකට බෙදන්න ඕන. ඊට පස්සේ එතන 8න් එකයි. ඒ වගේම මෙතන 8න් එක දුර ආයෙත් නැවත දෙකෙන් බෙදුවහම 1න් 16ක් එනවා. ඉතින් මේ විදිහට අපිට මේක length එක බෙදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනදී infinite number of quantities කියන එක එකතු කරොත් එතකොට මෙතනදී ඇත්තටම අපිට එනවා අපිට ලියා ගන්න පුළුවන් මේ විදිහට. භාගය 4න් එක 8න් එක මේ විදිහට අපිට දිගටම ලියාගෙන යන්න පුළුවන්. හැබැයි අපි දන්නවා මෙතනදී අපිට දීලා තියෙනවා 1 මීටර් length එකක් කියලා. ඉතින් අපිට මේක ඇත්තටම 1 කියලා ලියා ගන්න පුළුවන්.
මොකද අපි බැලුවොත් ඇත්තටම අපිට මේක ලියා ගන්න බැරි කමක් නැහැ. මොකද අපි දන්නවා මෙතන භාගය 4 ඒ ඔක්කොම මේ එක කියන එක තමයි මේ ඔක්කොම ඩිවයිඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක එකතු කරාම මේ වගේ ආන්සර් එකක් එන්න ඕනේ කියන එක. එතකොට අපි කලින් කතා කරේ ඇත්තටම අපි දන්නේ නැති ලෙන්ත් එකක් බෙදාගෙන ගියොත් ඒකේ අනිවාර්යෙන් කොටසක් ඉතුරු වෙනවා කියන එක. ඉතින් මෙතනදී ඇත්තටම එක කියන එකත් ගත්තොත් හරියටම ගත්තොත් ඇත්තටම මේකත් බෙදාගෙන ගියොත් අපිට එක කියන ආන්සර් ගන්න බැහැ කියලා අදහසකුත් හිතෙන්න පුළුවන්. ඇත්තටම අපිට ඉතින් බැලුවාම අපිට මේක ලියා ගන්න බැරි කමකුත් නැහැ. හරි. ඊළඟට බලමු ටිකක් අපිට ටිකක් අමාරු වෙන තැනක් එනවා. ඉතින් අපි අතන මේ වලට කියනවා ඉන්ෆයිනයිට් මේ වගේ දේවල් වලට කියනවා ඉන්ෆයිනයිට් සීරීස් කියලා. ඊළඟට බලමු පොඩ්ඩක් අමාරු වෙන තැනක්. එතකොට අපි කියන්නේ අපි මේ ඉන්ෆයිනයිට් සීරීස් එකක් අනිවාර්යෙන් ගොඩාක් හොඳට බලන්න ඕන. ඒ කියන්නේ මේවා ගැන අධ්‍යයනය කරනකොට අපි ටිකක් ලොකුවට කෙයා කරන්න ඕන. ලොකුවට කෙයා කරන්න ඕන. අපි එහෙම එකක් බලමු. ගමු 2 ධන 4 ධන 6 ධන 8 ධන 10 මේ පිළිවෙලට අපි අපි ගමු 2 4 8 16 මේ විදිහට පිළිවෙලට. එතකොට මේකේ ආන්සර් එක අපි ගමු ආන්සර් එක කියලා හිතමු S කියලා. මේ විදිහට අපි ගත්තොත් මේකේ ආන්සර් එක අපි 1 කියලා ගත්තා වගේ මේකේ ආන්සර් එක අපි S කියලා ගමු. හරි. ඊට පස්සේ අපි බලමු ඇත්තට මෙතන පොසිටිව් ක්වොන්ටිටිස් ඒ කියන්නේ පොසිටිව් අනිවාර්යෙන් එක දක්වන්න ඕනේ. එතකොට මෙතන තියෙන ඇත්තටම පොසිටිව් ක්වොන්ටිටිස්. එතකොට අපි ගත්තොත් මේක අපි දෙකෙන් බෙදුවොත් දෙකෙන් බෙදන්න බැරි කමක් නැහැ. මොකද දෙක කියන්නේ බිඳුවට අසමාන හින්දා අපිට දෙකෙන් බෙදා ගන්න පුළුවන්. එතකොට දෙකෙන් බෙදුවොත් අපිට එනවා 1 ධන 2 තර 8. මේ පිළිවෙලට අපිට දිගටම යන infinite number of quantities එනවා. එතකොට මෙතනදී අපි ආන්සර් එක ගත්තොත් ඇත්තට මේ S කියන එකත් දෙකෙන් බෙදෙනවා. එතකොට භාගයයි S විදිහට එන්නේ. හරි. මේ විදිහට ගත්තොත් අපි දන්නවා 2 4 2 ධන 4 ධන 8 ධන 16 ධන මේ ටිකට අපි ආන්සර් එක දීලා තියෙනවා S කියලා. ඉතින් අපිට මේ ටික බැලුවොත් මේ ටිකට අපිට S කියලා ලියා ගන්න පුළුවන්. එතකොට 1 ධන S සමානයි භාගයයි S. මෙතනදී අපිට S වලට ආන්සර් එකක් ගන්න පුළුවන්. S වලට ෆයිනයිට් ආන්සර් එකක් ගන්න පුළුවන්. S සමානයි ඍණ 2 කියලා. ඇත්තටම මේක වෙන්න පුළුවන්ද? මේක වෙන්න බෑ. මේක වෙන්න බැරි ආන්සර් එකක්. මොකද අපි එකතු කරේ positive number of quantity. يعني positive number set එකක් positive quantities තමයි අපි එකතු කරේ. ධන අගයන් තමයි අපි එකතු කරේ. ධන අගයන් එකතු කරාම ඍණ අගයක් එන්න විදිහක් නැහැ. එතකොට මේක අපි ඇත්තටම බැලුවොත් අපිට infinite series කියන එකට වෙනමම විදිහක් තියෙන්න ඕනේ මේකේ ආන්සර් එක ගන්න නම්. يعني අපි ගත්තොත් යම් කිසි දෙයක් එකතු කරගෙන යෑමක් කරනවා නම් ඒකේ අපි ආන්සර් එක ගන්න යම් කිසි ක්‍රමයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් මේ වලට අපි ඒක ටෙස්ට්ස් يعني උදාහරණයක් විදිහට කන්වර්ජන්ස් ටෙස්ට් එතකොට කම්පැරිසන් ටෙස්ට් ලිමිට් කම්පැරිසන් ටෙස්ට් ඒ වගේ දේවල් අපි යූස් කරනවා මේකේ ආන්සර්ස් හොයාගන්න. හරි. ඉතින් මෙතනදී අපි කතා කරේ ඇත්තටම ධනාගයන් වල එකතුවක් ගැන විතරයි. ඉතින් ඇත්තටම අපිට ඍණාගයන් එකතු කරලත් මේ වගේ ආන්සර්ස් ගන්න පුළුවන්. ඉතින් අපිට S කියන ආන්සර් එකක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඒකට අපි මේ වගේ ටෙස්ට්ස් යොදා ගන්න. ඉතින් ඊළඟට බලමු අපි කොහොමද මේක ඩෙෆිනිෂන් එක ගන්න කියලා සීරීස් වල ඩෙෆිනිෂන් එක කොහොමද කියලා අපි බලමු. හරි. මේකදී අපි ඩෙෆිනිෂන් එක ගැන කතා කරලා ඩෙෆිනිෂන් එක ගැන කතා කරන්න මම සීක්වන්ස් එකක් යොදා ගන්නවා. එතකොට an කියන සීක්වන්ස් එක ගත්තොත් අපි දන්නවා සීක්වන්ස් එක ඇතුලේ A1 A2 මේක රියල් නම්බර්ස් වල සීක්වන්ස් එකක්. අපි දන්නවා මෙතනදී A1 A2 A3 ඒ විදිහට
රියල් නම්බර්ස් වල සීක්වන්ස් එකක් අපිට දීලා තියෙනවා. එතකොට අපි ගත්තොත් මේ වගේ එක්ස්ප්‍රෙෂන් එකක්. අපි ගත්තොත් ඇත්තටම මේක අපිට මේ ඔක්කොම නම්බර්ස් ටික එකතු කරගන්න පුළුවන්. يعني අපි ගත්තොත් මේ විදිහට ගත්තොත් A1 කියන එක A1 දාන A2 ඒ විදිහට අපිට 1 දාන A2 දාන A3 දාන ඒ විදිහට දිගටම ගිහිල්ලා AN එකතු කරන්න පුළුවන්. ඒ විදිහට තව පද අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ අපිට ඔක්කොම පද ටික මෙතන තියෙන ඔක්කොම පද ටික අපිට එකතු කරගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ඉන්ෆයිනයිට් සීරීස් එකක් කියලා. එහෙමත් නැත්නම් සීරීස් එකක් කියලත් හඳුන්වනවා. එහෙම නැත්නම් ශ්‍රේණි සිංහලෙන් කියනවා නම් ශ්‍රේණියක් හැටියට අර්ථ දක්වනවා. ඉතින් ඇත්තටම මේ ශ්‍රේණි කියන එක අපි ඩිනෝට් කරනවා මෙන්න මේ ලකුණෙන්. සිග්මා AN කියන එක. එතකොට අපිට මේකට කැමති නම් n සමාන 1 ඉඳලා අනන්තය වෙනකන් යනවා කියලා දාන්න පුළුවන්. මොකද අපි එකතු කරනකොට මෙතනදී පද අනන්ත සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. හරි. ඊළඟට අපි බැලුවොත් මෙතන අපි තව කියන්නේ තව ඩිනෝට් කරනකොට අපිට මේ විදිහටත් පුළුවන්. නැත්නම් සිම්ප්ලි මේ විදිහට යූස් කරන්නත් පුළුවන්. සිග්මා n කියලා. එතකොට මේ an කියන්නේ මොකක්ද කියලා ගත්තොත් nth term of the nth term of the series. ඒ කියන්නේ අපි කතා කරන ශ්‍රේණියේ nth term එක. හරි. ඉතින් මේක තමයි අපි ඉන්ෆයිනයිට් සීරීස්. එහෙම නැත්නම් සීරීස් කියන එකේ අර්ථ දැක්වීම වෙන්නේ. ඉතින් අපි ඊළඟට බලමු partial sum. partial sum කියන එකේ partial sum. ඒ කියන්නේ අපි සීරීස් එකකදී කතා කරනවා partial sum කියලා. ඒතකොට partial sum එකේ කොහොමද definition එක ගැන කතා කරන්නේ කියලා ඊළඟ section එකේදී බලමු. සීරීස් එකක partial sum එක ගැන කතා කරන්න මම an කියන sequence එක කියන්නේ අපේ real numbers වලින් කලින් කතා කරපු sequence එකම ගන්නවා. එතකොට මෙතනදී මම අපි කලින් කතා කරා සීරීස් එක ඩිනෝට් කරන විදිහ. ඉතින් මම මේකෙදී සිග්මා an කියන එක සීරීස් එක විදිහට අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ මෙතනින් අපි කතා කරපු sequence එකෙන් එන සීරීස් එක තමයි සිග්මා an කියන්නේ. එතකොට අපිට අලුතෙන් සීක්වන්ස් එකක් ඩිනෝට් කරන්න පුළුවන් ඩිෆයින් කරන්න පුළුවන්. අලුතෙන් සීක්වන්ස් එකක් අපි ගත්තොත් SN කියලා. ඒ SN කියන සීක්වන්ස් එක අපිට ඩිෆයින් කරන්න පුළුවන් මේ විදිහට. අපි මේවැ එකතුව විදිහට. ඒ කියන්නේ අපි ගත්තොත් S1 කියන්නේ පළවෙනි පදයේ එකතුව. පළවෙනි පදේ. ඊට අපි ගත්තොත් S2 කියන්නේ පළවෙනි පදය සහ දෙවෙනි පදයේ එකතුව. S3 කියන්නේ පළවෙනි පදය සහ දෙවෙනි පදය සහ තුන්වෙනි පදයේ එකතුව. ඒ විදිහට අපිට n සංඛ්‍යාව Sn කියන එක අපිට ලියා ගන්න පුළුවන් n පදවල එකතුව හැටියට. පද n සංඛ්‍යාවක එකතුව හැටියට. ඒ කියන්නේ අපිට මේක ලියා ගන්න පුළුවන් ඇත්තටම n සමාන 1 ඉඳලා මුලින්ම පටන් ගන්න එකෙන් හින්දා අපි ගමු n කියලා n සමාන 1 ඉඳලා n සංඛ්‍යාවක් මේක යනවා. එතකොට මෙතනදී වෙනස් වෙන්නේ අතරම මෙතනදී ගමු අපි k කියලා. k සමාන 1 ඉඳලා k n වෙනකන් යනවා. එතකොට මෙතනදී k k කියලා ගමු. එතකොට අපිට මේක මේ විදිහට ඩිෆයින් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේකට කියනවා partial sum එක කියලා. partial sum එක කියලා. එතකොට මේ sequence එකට අපිට කියන්න පුළුවන් sequence of partial sum. එතකොට අපි කතා කරපු සීරීස් එකේ partial sum එක හැටියට තමයි මේක එන්නේ. එතකොට මේකෙන් අපි යූස් කරන sequence එක එකෙන් අපි යූස් කරන sequence එකට අපි කියනවා sequence of partial sum කියලා. ඉතින් ඇත්තටම මේ sequence of partial sum කියන එක අපිට ගොඩක් වැදගත්. එතකොට ඒ කියන්නේ partial sum කියන එක ඇත්තටම මෙන්න මේ Sn කියන එක ඇත්තටම ගොඩාක් වැදගත්. එතකොට අපි මේකෙන් අපි ඩිනෝට් කරන්නේ ඇත්තටම
පාර්ෂල් සම් කියන එක. එතකොට මෙතනදී ඇත්තටම පාර්ෂල් සම් කියන එක ගොඩක් වැදගත් වෙන්නේ අපිට ඇත්තටම පාර්ෂල් සම් එකෙන් අපිට සීරීස් එක අපි කතා කරන සීරීස් එක අපි කතා කරන මේ an කියන සීරීස් එක අපිට පාර්ෂල් සම් එක යූස් කරලා කන්වර්ජ් වෙනවද එහෙම නැත්නම් ඩයිවර්ජ් වෙනවද කියන එක. ඒ කියන්නේ අපි කතා කරන සීරීස් එකේ බිහේවියර් එක කියන්නේ මොන වගේ හැසිරීමක්ද පෙන්වන්නේ කියන එක කතා කරන්න පුළුවන් මේ පාර්ෂල් සම් එක යොදාගෙන. ඉතින් මේ පාර්ෂල් සම් එක ඒකයි මෙතනදී වැදගත් වෙන්නේ. ඊළඟට කතා කරමු කන්වර්ජන් සීරීස් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම මේකට අපි කලින් කතා කරපු එක්සැම්පල් එක යොදා ගන්නවා. ඉතින් මෙතනදී අපි දැක්කා භාගය 1කින් 4 1යට 4 1යට 8 1යට 16 ඒ විදිහට අපිට ගත්තොත් දිගටම යනවා කියලා. මේක අපි ගත්තා සමානයි 1 කියලා. ඉතින් ඇත්තටම මේකේ අපිට පාර්ෂල් සම් එක අපි පාර්ෂල් සම්ස් ගත්තොත් S1 කියන එක ගන්න පුළුවන් භාගයේ විදිහට S2 ගන්න පුළුවන් භාගයේ ධන 4න් 1 වගේමයි S3 කියන එක ගන්න පුළුවන් භාගයේ ධන 4න් 1 ධන 8න් 1. හරි. මේ විදිහට අපිට දිගටම ගියොත් අපිට Sn කියන එක ලියා ගන්න පුළුවන් භාගය 4න් 1 ධන 8න් 1 ධන 16න් 1 මේ විදිහට දිගටම ගිහිල්ලා අපිට ලියා ගන්න පුළුවන් n පදේ. ඒ කියන්නේ අපි ගත්තොත් මේක ඇත්තටම මේ වැඩි වෙලා තියෙන අපි මේක ලිව්වොත් ඇත්තටම වෙන වෙන කලයකින් ගන්නම්. එතකොට මෙතනදී ඇත්තටම ලිව්වොත් මෙතන හොඳට බැලුවොත් භාගය දෙකෙන් බෙදිලා. භාගය වෙනවා. ඊට පස්සේ භාගය ගණයක් වෙලා භාගය ගණයක් වෙලා. ඒ විදිහට අපිට මෙහෙම ලියාගෙන යන්න පුළුවන්. එතකොට nth term එක ඒ කියන්නේ අපේ nth term එක අපිට ලියා ගන්න පුළුවන් half n times කියලා. එතකොට අපි මෙතනදී ගත්තොත් අපි හොඳට බැලුවොත් මෙතන චෙක් කරලා බැලුවොත් අපිට මෙතනදී අපිට තියෙන්නේ ඇත්තටම geometric progression එකක්. geometric progression එකක්. කියන්නේ geometric progression එකේ ඇත්තටම මෙතනදී අපිට geometric progression එකේ ඇත්තටම මෙතනදී අපිට තියෙන්නේ ආරම්භක පදයේ භාගයයි ඒ වගේමයි r කියන එක. කියන්නේ අපි අර ගත්තොත් a කියන එක සමානයි භාගයයි r කියන එක ගත්තොත් අපි ඒකත් භාගයේ හැටියට එනවා. එතකොට අපිට මේ වගේ geometric progression එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන භාගය තියෙනවා ඒක යම්කිසි සංඛ්‍යාවකින් වැඩි වෙලා ආයෙත් ඒ ගුණනය වෙලා භාගය 4න් 1 වෙලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් එම සංඛ්‍යාවෙන් කියන්නේ අපි කතා කරන r වලින් ගුණ වෙලා ආයෙත් මෙතනදී එම සංඛ්‍යාව r වලින් ආයෙ ගුණ වෙලා මෙතනදී 8න් 1 ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට තමයි geometric progression එක ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ geometric progression එකේ අපි එකතුව අපිට ලියා ගන්න sum එක. එහෙම නැත්නම් sum එක අපිට ලියා ගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. ඉතින් ඒක ගැන කතා කරොත් අපි දන්නවා geometric progression එකක් ගත්තොත් අපිට මේ විදිහට a ධන ar වර්ගය ඒ විදිහට අපිට දිගට ගිහිල්ලා arn ඍණ 1 කියන එක අපි ලියාගත්තොත් අපිට මේකේ සම් එක ලියා ගන්න පුළුවන් a වාරයක් 1 ඍණ rn බෙදීම 1 ඍණ r කියලා. ඒ කියන්නේ r අසමානයි එකේදී r සමානයි කියලා මෙතනදී අනන්තය වෙනවා. එතකොට අපිට මේක ඩිෆයින් කරන්න බෑ. එතකොට අපි ගත්තොත් අපි ඒ කියන සූත්‍රය මේ කියපු සූත්‍රය අපි මේකට යොදා ගන්න පුළුවන්. අපි දන්නවා a මොකක්ද කියලා, ඒ වගේම r කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒකට අපි යොදාගෙන බැලුවොත් අපිට එනවා අංශ එකක් භාගයයි ඒ කියන්නේ අපිට ඒ කියන්නේ භාගයයි හැටියට ගත්තොත් එතකොට 1 ඍණ rn කියන්නේ භාගයේ n වෙනි බලය. එතකොට මෙතනදී එනවා 1 ඍණ භාගය. හරි. මෙතනදී අපිට එනවා භාගය
මෙතනදී අපිට සුළු කරාම අපිට මෙතනදී 2 එනවා. මෙතනදී එනවා 1 භාගයේ n වෙනි එක. හරි. මෙතනදී 2ට 2 කැපිලා ගිහිල්ලා අපිට එනවා 1 ඍණ භාගයයි භාගයේ n වෙනි පව එක කියලා. එතකොට මේක සමාන වෙනවා Sn වලට. හරි. මෙතනදී අපි බැලුවොත් මෙතනදී අපි දැක්කා දැන් Sn කියන්නේ ඇත්තටම අපි කතා කරපු එකතුව. සම් එක. ඉතින් සම් එකේදී ඇත්තටම මේ n ප්‍රමාණයක් යනවනම් n අනන්තයට යනවා නම් මේ සම් එකට මොනවා වෙයිද? ඉතින් අපි බලමු. එතනදී limit of Sn goes to infinity. ඒකට මෙතනදිත් අපිට limit of 1 minus half to the power n කියන එක අපි ගත්තොත් මෙතන අපි කලින් සීක්වන්ස් වලදී කතා කරා half over n ඒක අපිට ලියන්න පුළුවන් 1 over 2n කියලා. මේක අපි දැක්කා null sequence එකක් විදියට. අපි ගත්තොත් මේක සීක්වන්ස් එකක් විදියට මේක null sequence එකක් විදියට අපි සීක්වන්ස් වලදී කතා කරා. හරි. මෙතනදී අපි ඒක යෙදුවොත් මෙතනදී අපිට ලියා ගන්න පුළුවන් limit of n goes to infinity 1 limit of half to the power n when n goes to infinity. හරි මෙතනදී අපිට මේකෙදී අපිට ඇත්තටම කරන්න යන්නේ මෙතනදී ඇත්තටම එක එනවා අපිට මෙතනදී ඇත්තටම n කියන පදයක් නැති හින්දා. ඒකට මෙතනදී අපි බැලුවොත් මේ කියන්නේ an කියලා එකක් තිබ්බොත් අපි limit of an කියන එක මෙතනදී an කියලා අපි define කරලා තියෙන්නේ half to the power n කියන එක. එතකොට ඇත්තටම මෙතනදී මේ සීක්වන්ස් එකේ ලිමිට් එක තමයි අපි බලන්නේ. එතකොට මේ සීක්වන්ස් එක අපි දන්නවා null සීක්වන්ස් එකක් කියලා. ඉතින් null සීක්වන්ස් එක ගන්න අනිවාර්යයෙන් මේකේ ලිමිට් එක 0. ඒ කියන්නේ limit of Sn කියන එක limit of Sn. එහෙමත් නැත්නම් අපි partial sum එකේ අපි කතා කරපු partial sum එකේ ලිමිට් එක පිට එනවා 1 කියලා. හරි. මේක තමයි මේ approach එක තමයි අපි convergence series එකකට යොදාගන්නේ. මේකෙදි ඇත්තටම partial sum කියන එක මත තමයි මේ convergence අපේ series එක converge වෙනවද නැද්ද කියන එක කතා කරන්නේ. එතකොට මේ අපේ කතා කරපු Sn කියන එක එහෙම නැත්නම් partial sum කියන එක ලිමිට් එක ගත්තොත් ඒ ලිමිට් එක අපිට finite number එකකට යනවා. ඉතින් අපි ගත්තොත් මේ වගේ අපිට finite number එකකට යනවා කියලා finite number එකකට යනවා කියලා ගත්තොත් අපිට කියන්න පුළුවන් අපේ series එක නැත්නම් අපි කතා කරපු series එක converge වෙනවා කියලා. ඒ කියන්නේ අපි partial sum එකෙන් sequence එකක් ගත්තොත් ඒ sequence එක convergent නම් අපිට කියන්න පුළුවන් අපි කතා කරන series එක convergent. ඒ වගේමයි මේ partial sum sequence of partial sum කියන එක එහෙමත් නැත්නම් අපි ගත්තොත් මේකේ ලිමිට් එක කන්වර්ජ් වෙන්නේ නැත්නම් ලිමිට් එක ඇත්තටම ෆයිනයිට් ලිමිට් එකක් එන්නේ නැත්නම් අපි ඒකට කියනවා එතකොට sequence of partial sum කියන එක diverge වෙනවා නම් එතකොට අපි කියන්න පුළුවන් අපේ series එක අපි කතා කරන series එක divergent වෙනවා කියලා. ඉතින් මේ විදිහට තමයි මේ partial sum කියන එක. එහෙමත් නැත්නම් sequence of partial sum කියන එක අපිට වැදගත් වෙන්නේ අපි සීරීස් එකක් ගැන කතා කරනකොට. ඉතින් මේක ගැන තමයි අපි අවධානය යොමු කරන්න ඕන මෙතනදී sequence of partial sum කියන එක ගැන. හරි ඉතින් මම මෙතනදී මේ වීඩියෝ එකෙන් කතා කරා partial sum ගැන. එතකොට sequence of partial sum අපි කතා කරා මෙතනදී definition of a
සීරීස් ඒ වගේ දේවල් මම මෙතනදී කතා කරා. ඉතින් මේවා තමයි අපි සීරීස් එක යටතේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට කතා කරන්න අවශ්‍ය දේවල්. ඉතින් අපි ඊළඟ වීඩියෝ සීරීස් එකෙන් බලමු මේ සීරීස් කොහොමද අපි අතන මේ සීරීස් ගත්තාම සීරීස් කොටස් වලට කැඩෙනවා. ඉතින් අපි බලමු මේ සීරීස් වල මොනවද තියෙන ටයිප්ස්